සුබදෑසනක්. ත්‍රිත්වයේ සමිඳුන්ගේ නාමයෙන් ඔබ සියලු දෙනාම ඉතාමත් ආදරයෙන් ඔබව පිළිගන්නෙමු. අද දවසේදීද අපට ශාරීරිකව එකතුව නමස්කාර කරන්නට නොහැකුණත් සමිඳුන්ගේ කරුණාව තුළ උන්වහන්සේගේ ආත්මයේ අනුග්‍රහයෙන් අපට මේ ආකාරයෙන් ආත්මයෙන් යුතුව එකතුව නමස්කාර කරන්නට ලැබී තිබෙන අවස්ථාව ගැන අපි උන්වහන්සේට තුති පුදමු. මේ දේව මෙහි ආරම්භ කිරීමට මත්තෙන් ඔබට පුංචි පණිවිඩයක් කියන්නට අවශ්‍යයි. සමිඳුන් උදෙසා ඔබ සූදානම් කරගෙන තිබෙන්නා වූ ඒ තුති පඳුරු තබා ගන්න. දේව මෙහි තුලදී ඒ තුති පඳුරු ගැන අපි සමිඳුන්ට ස්තුතිවන්තව යාඥා කරන්නට යන අතර ඔබට පසුව එය සමිඳුන්ගේ මෙහෙවරු උදෙසා භාවිතා කිරීමට ඔබට අපහට ලැබෙන්නට සලස්වන්නට පුළුවන්. අපි මේ දේව මෙහි ආරම්භ කරමින් අපි ගීතාවලිය 100 වෙනි පරිච්ඡේදයට ඇහුම්කන් දෙමු. ගීතාවලිය 100 වන පරිච්ඡේදය. මුළු පොළොව වැසියනි සමිඳුන් හට ප්‍රීති ഘോഷා පවත්වන්න. සමිඳුන් හට ප්‍රීතියෙන් වැඳ පුතා ප්‍රීති ගී ගයමින් එතුමන් ඉදිරියට පැමිණෙන්න. සමිඳුන් දෙවිඳුන් බව දැනගන්න. අප මැව්වේ එතුමානෝය. අපි එතුමන්ගේය. එතුමන්ගේ සෙනගය. එතුමන්ගේ තන බිම්වල බැටළුවෝය. තුති පුදා එතුමන්ගේ වාසල් දොරටුවලද තුති ගී ගය ගයා එතුමන්ගේ මන්දිරවලටද ඇතුළු වන්න. මන්ද සමිදානෝ යහපත්ය. එතුමන්ගේ ප්‍රේමය ස්ථීරය. සදහටම පවතින්නේය. පරපුරෙන් පරපුරට එතුමන්ගේ විශ්වාසවන්තකම පවත්නේය. අපි යාඥා කරමු. විශුද්ධ වූ ප්‍රේමණීය දේවයාණන් වහන්සේ ඔබ වහන්සේට තුති පුදන්නෙමු මේ මොහොත ගැන. ස්වාමීනි අප එක්කෙනා තනිව මෙලෙස ඔබ වහන්සේට නමස්කාර කරන්නට සිදු වුවත් මේ ලැබුණු අවස්ථාව ගැන අපි ඔබ වහන්සේට ස්තුතියි කියන්නෙමු. සමිඳුනි ඔබ වහන්සේට නමස්කාර කරන්නට එක ස්ථානයක් වැසෙන විට තව දහස් ගණන් ස්ථාන ඔබ වහන්සේ විවෘත කරමින් ඔබ වහන්සේගේ නාමයට සාක්ෂි දරන්නට ඔබ වහන්සේගේ නාමයට ප්‍රශංසා කරන්නට ඔබ වහන්සේගේ වචනය තව තවත් අපගේ ජීවිතවලට එකතු කරගන්නට ලබා දුන්නා වූ මේ අඩගිමත් කාලය ගැන අවස්ථාව ගැන ඔබ වහන්සේට තුති පුදන්නෙමු. දයාබර දේ සමිඳුනි ඔබ වහන්සේගේ ශුද්ධ වචනය අසන පිණිස අපගේ හදවත් සූදානම් කරන්න. ඔබ වහන්සේට ස්තුති ප්‍රශංසා කරන පිණිස අපගේ මනස සූදානම් කරන්න. අපට පවුලක් ලෙසින් ඔබ වහන්සේට තුති පුදන්නටත් ප්‍රශංසා කරන්නටත් එවැගේම ඔබ වහන්සේගේ වචනය අසමින් අපේ ජීවිත ඒකාලෝක කරගන්නටත් අද දවසේදී අපට පුළුවන්කම ලබා දෙන්න. ඒ සඳහා අද දවසේදී නොයෙකුත් ආකාරයෙන් උපකාර කරන්නට යන ඔබ වහන්සේගේ දරුවන් ඔබ වහන්සේට බාර කරනවා. දෙවි සමිඳුනි අද දවසේදී ඒ නොයෙකුත් ආකාර උපකාර කරන්නට යන හැම දරුවෙක්ම ඔබ වහන්සේගේ ශුද්ධාත්ම බලයෙන් ආලේප කරමින් බලවත් කරමින් සමිඳුනි එකම ආත්මයකින් යුතුව ඔබ වහන්සේට ස්තුති කරන පිණිස එකම මනසකින් යුතුව ඔබ වහන්සේගේ වචනය අසමින් එයට පංගුකාරත්වය තබන පිණිස අපවද සූදානම් කළ මැනව. දැන් ඔබ වහන්සේට මේ කාලය ඔබ වහන්සේගේ දුවා දරුවන් දේව මෙහෙට පංගුකාරත්වය තබන සියලු දරුවන් ඔබ වහන්සේගේ ශුද්ධ හස්තයට දැන් කැප කරන්නෙමු බාර කරන්නෙමු. ගැලුම්කාරී යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශුද්ධ නාමය නිසා. ආමේන්. අපි උන්වහන්සේගේ නාමය පසසමින් අපි ප්‍රශංසා කාලයකට අපි ඇතුළත් වෙමු. සුබ උදෑසනක් සියලු දෙනාටම තවත් ඉරිදිනක
දෙවන් වහන්සේව নমස්කාර කරන්න, ගෞරවයට පත් කරන්න අපි හැම කෙනෙක්ටම උන්වහන්සේ දීලා තියෙන ඉඩ ප්‍රස්තාව ගැන අපි උන්වහන්සේට ස්තුතිවන්ත වෙමු. අපි උන්වහන්සේව নমස්කාර කරන්න, ගෞරවයට පත් කරන්න අපගේ සිත් සූදානම් කරගනිමු. අපි පළමුවෙන් ගායනා කරමු ඔබ නම දින්නට ආවෙමි සමිඳ යන ගීතිකාව උන්වහන්සේව ගෞරවයට පත් කිරීම පිණිස. ඔබ නම දින්නට ආවෙමි සමිදේ ඔබ හට ඇති ප්‍රේමය නිසා පැසසුම් ගී ඔබ වෙත පුදනෙමි මා ඔබ මාගේ දෙවිඳු නිසා හද පිරි සතුටින් ඔබ පාසසමි මං ගැලවුම් කරු ඔබ මනිසා මුළු ආත්මයෙන් ශක්තියෙන් බුද්ධියෙන් නවදිමි මාද වූ සමීද විශ්වයේ මැවුම් කරුවානෙනි ඔබටයි මේ ස්තුති ගී පසසාගය ඔබ නාමය වඳින ඔබතුමා වැතිනි අහසේ තරු දෙස බැලුවෙමි මා කෙතරම් පුදුමද ඒවා කඳු ශිඛරයන් මානත ගැටුණා ඔබ බල මහිමය දුටුවා ඊදෙන කුරුලන් සුවඳ ඇති පොඩි මල් නැවිලේ අරුමය පෑවා ඒ සැමට වඩා මහ පුදුම ලෙසින් දෙවිඳේ ඔබ මා මැව්වා විශ්වයේ මැවූ කරුවානෙනි ඔබටයි මේ ස්තුති ගී පසසාගය ඔබ නාමය වඳින ඔබතුමා වැතිනි වඳින ඔබතුමා වැතිනි ඒ වගේම අපි තවදුරටත් උන්වහන්සේව ප්‍රශංසා නමස්කාර පත් කරමු. අපි උන්වහන්සේට ස්තුති කරමින් ගායනා කරමු. කෙතරම් යහපත කළද මට යන ගීතිකාවක්. මක්නිසාද අපි හැම කෙනෙක්ගේම ජීවිතේ දන් වහන්සේ පුදුම දේ කළා තිබෙනවා. මෙවන් අවස්ථාවක උනත් මෙවන් සිදුවීම් වලට අපි මූණ පාමින් සිටියත් උන්වහන්සේ අපගේ ජීවිතවලට ගොඩක් දේවල් කරලා තියෙනවා. අපි ඒ දේවල් සිහි කරමින් අපි ගායනා කරමු. කෙතරම් යහපත කළද මට යන ගීතිකාව. කෙතරම් යහපත කළද මට කෙලෙසින් ස්තුති කරා
සීල දෙයක් ගැනම ස්වාමිනී. අනේ ස්වාමිනී ඔබ වහන්සේට මගේ নমස්කාරය ප්‍රශංසාව බාර කරනවා ස්වාමිනී. අනේ ස්වාමිනී මගේ සිත පවිත්‍ර කරන්න ස්වාමිනී. ඔබ වහන්සේව අදහන්න ඔබ වහන්සේ අනුව යන්න ඔබ වහන්සේ මගේ සිත පවිත්‍ර කරන්න ස්වාමිනී. අපි ගායනා කරමු පවිත්‍ර වේමා ඔබේ ලෙයින් යන ගීතිකාව. ස්වාමිනී ඔබ වහන්සේට මේ දේවමය බාර කරනවා ස්වාමිනී. මේ ඉදිරි වැඩ කටයුතු ඔබ වහන්සේ බාර ගන්න ස්වාමිනී. මේ දේවමය තුර ඔබ වහන්සේව ගෞරවයට පත් කරන ඔබ හැම කෙනෙක්ට ඔබ වහන්සේ පුළුවන්කම දෙන්න ස්වාමිනී. මේ හැමදේම මිලන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආමෙන්. ශුද්ධ ලියවිලි කියවීම ගීතාවලිය 34 වෙනි ගීතිකාවේ 15 වෙනි පදයේ සිට 22 වෙනි පදය දක්වා. ස්වාමින්ගේ ඇස් ධර්මිෂ්ඨයන් දෙසටත් උන්වහන්සේගේ කන් ඔවුන්ගේ මොර ගැසීමටත් යොමා තිබේ. නපුරුකම් කරන්නන් ගැන සිහිවීම පොළොවෙන් සිද දමන පිණිස ස්වාමින්ගේ මුහුණ ඔවුන්ට විරුද්ධ වේ. ධර්මිෂ්ඨයෝ මොර ගැසුවෝය. ස්වාමින් වහන්සේ අසා ඔවුන්ගේ සියලු දුක් වලින් ඔවුන් ගැලවූසේක. ස්වාමින් වහන්සේ බිදුණු සිත් ඇත්තන්ට ලංව සිටිනසේක. තැළුණු ආත්ම ඇත්තන් ගලවනසේක. ධර්මිෂ්ඨයාගේ පීඩා බොහෝය. නමුත් ස්වාමින් වහන්සේ ඒ සියල්ලෙන් ඔහු ගලවනසේක. උන්වහන්සේ ඔහුගේ ඇට සියල්ල ආරක්ෂා කරනසේක. එයින් එකක්වත් නොබිදේ. නපුර දුෂ්ටයා නසන්නේය. ධර්මිෂ්ඨයා වේශකම් කරන්නෝ වර්ධට පත් කරනු ලබන්නෝය. ස්වාමින් වහන්සේ සුවකීය මෙහෙකරුවන්ගේ ආත්මය මුදනසේක. උන්වහන්සේ කෙරෙහි විශ්වාස කරන කිසිවක්වත් වර්ධට පත් කරනු නොලබන්නේය. ආමේන්. මගේ ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය, ඔබ කිතුණු ජීවිතයේ සාර්ථකව ගෙවන්නා වූ කෙනෙක් වෙන්නට පුළුවන්. ඔබගේ කිතුණු ජීවිතයේ සාක්ෂි, ඔබගේ කිතුණු ජීවිතයේ අත්දැකීම්, ඔබගේ කිතුණු ජීවිතයේ දෛනික ක්‍රියාකාරකම් වල ඉතාමත් ඔබ සාර්ථක මිනිසෙක් වෙන්නට පුළුවන්. ඔබ සතිපතා දේව මෙහෙට යනවා. ඔබ දිනපතා දෙවියන් වහන්සේ තුල යාඥාවෙන් ඔබගේ කාලය ගත කරනවා. ඒ වගේම ඔබ හැමදාම බයිබලයේ කියවල ඒක අධ්‍යයනය කරනවා. ඒ වගේම සභාව තුල දෙවියන් වහන්සේ තුල ක්‍රියාකාරී බලාවත් සේවයක් ඔබ කරනවා වෙන්නට පුළුවන්.
මගේ ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය මේ සියල්ල ඉතා සුමුදුව ගමන් කරද්දී යම් කිසි අවස්ථාවක ඔබට මහත් පීඩාවක් ආවොත් ඔබ බලාපොරොත්තු නොවිච්ච විදිහට ඔබට බලවත් ලෙඩ රෝග ආවොත් එහෙම නැත්නම් ඔබගේ පවුලේ අයට ලෙඩ දුක් වලින් පීඩා විඳින තත්වයක් ඇති වුණොත් ඒ වගේම ජීවිතයේ විවිධ කරදර වේදනා එපමණක් නොවේ අපි ප්‍රේම කරන සමීපතර අපගේ ඥාතියෙක්ගේ මරණයක් වගේ දෙයක් සිද්ධ වුණාම මේ සියල්ල උන්වහන්සේ තුල අපි කරද්දී අපි සමහරක් වෙලාවට අධෛර්යයට පත්වන්නා වූ අවස්ථාවන් බොහෝ දක්නට ලැබෙනවා. අපි මානසිකව බිඳ වැටෙනවා. අපි බලාපොරොත්තුවක් නැති මිනිස්සෙන් හැටියට අච්චර හොඳට උන්වහන්සේ තුල සිටියත් අපි බලාපොරොත්තුවක් නැති මිනිස්සෙන් හැටියට අපි අපගේ ජීවිතය කාලකන්ණි ස්වභාවයකින් ගත කරනවා වෙන්නට පුළුවන්. මගේ ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය මේ අවස්ථාව වෙද්දී ඔබ මෙවැනි ගමන් මගක යනවා වෙන්නට පුළුවන්. එසේත් නැත්නම් ඉදිරි කාලෙදී මේ වගේ අත්දැකීමක් ඔබට බලාපොරොත්තු වෙවිච්ච විදිහට එන්නට පුළුවන්. ඔබත් මමත් එවැනි අවස්ථාවක ක්‍රියා කරන්නට යන්නේ කොහොමද කියලා කල්පනා කරලා බලන්න අවශ්‍ය නිසායි අද මම මගේ මේ දේශනාවේදී මේ මාතෘකාව තෝරා ගත්තේ. මගේ මාතෘකාව කිතුණුවාට එන පීඩාව සහ ඊට මුහුණ දීම. කිතුණුවාට එන පීඩාව සහ ඊට මුහුණ දීම. මගේ ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය මේ වසංගත කාලය තුල ලෝකයක් හැටියට අප පීඩාවට විඳිනවා. ඒ වගේම ශ්‍රී ලාංකික දේශයක් හැටියට අපි පීඩා විඳිනවා. ඒ විතරක් නෙමෙයි කිතුණු සභාවන් හැටියට අපගේ දෛනික කටයුතු අවශ්‍යතාවයන් හරි ලෙස ඉෂ්ට කර ගන්නට බැරිව විවිධ අභියෝග මැද්දේ පීඩාවෙන් සිටිනවා. මේ සියල්ල මැද්දේ පවුල් හැටියට අපි කිතුණුවන් හැටියට පීඩාව විඳිනවා. මගේ ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය පීඩාව අමාරුකම අධෛර්යය අපි ආවහම අපි කල්පනා කරන්නේ කුමන ආකාරයටද? මගේ ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය මම කැමති ඔබගේ අවධානය පරණ ගිවිසුමේ යොෂුවාගේ චරිතය වෙත යොමු කරන්නට. මෝසස්ගේ මරණයෙන් පස්සේ දෙවියන් වහන්සේ කානාන් දේශයට යන්නා වූ වගකීම යොෂුවට උන්වහන්සේ පවරනවා. මේ වගකීම උන්වහන්සේ යොෂුවට පවරද්දී අපිට පේනවා යොෂුවගේ පොතේ පළවෙනි පරිච්ඡේදයේ 5 සිට 6 දක්වා උන්වහන්සේ ප්‍රකාශ කරන අවවාදයක් තුළ විශේෂ කාරණාවන් 3ක් යොෂුවට ඉතා පැහැදිලිව දෙවියන් වහන්සේ ප්‍රකාශ කරන බව. යොෂුවා 1:5 ඉඳන් 6 දක්වා ඔබ කියවුවොත් මේ කාරණා 3 කුමක්ද කියලා ඔබට හඳුනා ගන්නට පුළුවන්. උන්වහන්සේ කියනවා යොෂුවට මේ අභියෝගතා එන්න තිබෙනා වූ පීඩා මැද්දේ මම නුඹව අහක්ක දාලා යන්නේ නැහැ. මම නුඹව අහක්ව නොතබනමයි කියලා. තවත් ආකාරයෙන් කියනවා උන්වහන්සේ මම නුඹ කිසිම හේතුවක් මත අත්හරින්නේ නැහැ කියලා. ඒ වගේම උන්වහන්සේ කියනවා එන සියලු පීඩා අමාරුකම් මැද්දේ මේ අභියෝග මැද්දේ නුඹ ශක්තිමත්ව ධෛර්යමත්ව සිටින්න. මම නුඹෙන් අහක්ව යන්නේ නැහැ. මම නුඹව අත්නාරිනවා. ඒ වගේම ශක්තිමත්ව ධෛර්යමත්ව සිටින්න කියලා දෙවියන් වහන්සේ යොෂුවට අභියෝගාත්මක කැඳවීමක් තුළ ඉතාමත් පැහැදිලිව ප්‍රකාශ කරනු ලබෙනවා. මගේ ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය අද දවසේ දෙවියන් වහන්සේ ඔබට අත්දකින්නට යන පීඩාව දුක අමාරුකම සියලුම අභියෝග මැද්දේ උන්වහන්සේ යොෂුවන්ට කිව්ව දේ එලෙසින්ම ඔබටත් මටත් කිතුණු ඔබටත් මටත් ප්‍රකාශ කරනවා. උන්වහන්සේ කියනවා ඔබට මට එන පීඩාව නැත්නම් ඔබ දරන පීඩාව තුළ මම නුඹෙන් අහක්ව යන්නේ නැහැ. මම නුඹව අත්හරින්නේ නැහැ. ඒ නිසා ශක්තිමත්ව ධෛර්යමත්ව සිටින්න කියලා. මගේ ප්‍රේමවන්ත සහෝදරි සහෝදරිනි කිතුණු අප පීඩා මැද්දේ යද්දී බලාපොරොත්තු නොවූ පීඩා මැද්දේ යද්දී
අපි කල්පනා කරන දෙවියන් වහන්සේ ප්‍රේමණීය නම් ඇයි දෙවියන් වහන්සේ තුල ඉන්න අපිට මේ පීඩා? උන්වහන්සේ අපේ සැපියුම් කරුණං කෝ උන්වහන්සේ මේ පීඩාව තුල අපිට සැපීමක් දකින්නට බැහැනේ කියලා. ඒ වගේම උන්වහන්සේ අපේ පියාණන් අපිට ආදරේ නම් අපේ දුක උන්වහන්සේ හඳුනනවා නම් අපේ අවශ්‍යතාවයන් උන්වහන්සේ දකිනවා නම් ඇයි මේ දුක් මැද්දේ උන්වහන්සේගේ දරුවෙක් හැටියට මන්ට යන්ට සිද්ධ වෙලා තිබෙන්නේ? අපි සමහරක් විට අන්තිමටම ගිහිල්ලා අපි කල්පනා කරලා අහනවා ඇත්තටම දෙවි කෙනෙක් ඉන්නවද? ඇත්තටම දෙවි කෙනෙක් ඉන්නවද? දෙවි කෙනෙක් ඉන්නවා නම් කිතුණු මට පීඩා වෙන්න පුළුවන්ද? මගේ ප්‍රේමවන්‍ය සහෝදරයා සහෝදරිය මම ඔබගේ අවධානය යොහන්ගේ සුභාරංචියේ 16 වෙනි පරිච්ඡේදයේ 33 වෙනි පදයේ වෙත යොමු කරන්නට කැමැතියි. මේ දේ ප්‍රකාශ කළා තිබෙන්නේ උන්වහන්සේ අදහන අනුගාමිකයෙක් නෙවෙයි, උන්වහන්සේගේ ගෝලයෙක් නෙවෙයි, දිවිසිවරයෙක් නෙවෙයි. මේ දේ පැහැදිලිවම ප්‍රකාශ කරන්නේ ඔබට මට ප්‍රේම කරන්නා වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ උන්වහන්සේගේම ශ්‍රී මුඛයෙන්. උන්වහන්සේ කියනවා ඔබටත් මටත් ලෝකේ නුඹලාට පීඩා තිබේ. නමුත් ධෛර්යමත් වන්න. මම ලෝකෙන් ජයගතමි. ලෝකෙන් නුඹලාට පීඩා තිබේ. නමුත් ධෛර්යමත් වන්න. මම ලෝකෙන් ජයගතමි. මගේ ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය ක්‍රිස්තුස් වහන්සේ උන්වහන්සේගේ වචනය මේ තාමත් පැහැදිලිව කියනවා කිතුණුවා වන ඔබටත් මටත් මේ ලෝකේ පීඩා තිබෙන්ට යනවාමයි. නමුත් උන්වහන්සේ කියනවා මම මේ ලෝකේ ඉඳලා ඒ පීඩා තුල ධෛර්යමත්ව දෙවියන් වහන්සේ තුල සිටියා. ඒ සිටීම කරන කොටගෙන ඒ පීඩා තුලින් මට ජය ගන්නට පුළුවන්කම ලැබුණා. ඒ නිසා මා පසුපස එන ඔබත් පීඩා අත්දකින අතර උන්වහන්සේ තුල ධෛර්යමත් වෙලා ඒ පීඩා තුලින් ලෝකේ ජය ගන්නට කියලා උන්වහන්සේගේ වචනයෙන්ම ප්‍රකාශ කරනවා. අද බොහෝ කිතුණුවන් වරද්ද ගන්නා වූ තැනක් තිබෙනවා. අපි බොහෝ විට හිතන්නේ කිතුණුවෙක් වෙච්ච පමණින් අපිට අපගේ ජීවිතයේ කිසි පීඩාවක් ප්‍රශ්නයක් මැද යන්න පුළුවන්කම තිබෙනවා. ඒ සඳහා සහතිකයක් ලැබෙනවා කියන දේ. හරියට කිතුණු ජීවිතය රෝසමල් යහනාවක් වාගේ. ප්‍රශ්න නැහැ. උන්වහන්සේ ඉල්ලුවාම දෙනවා. උන්වහන්සේ අපිට මඟ පෙන්වනවා. උන්වහන්සේ අපිව අරගෙන යනවා. උන්වහන්සේ අපිට සපයනවා. ඒ නිසා හරි ෂෝක් අපිට කිසි ප්‍රශ්නයක් නැහැ, පීඩාවක් නැහැ කියලා තමයි බොහෝ කිතුණුවෝ හිතන්නේ. නමුත් මගේ ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය මේ පදේ අනුව අපිට පේනවා ක්‍රිස්තුස් වහන්සේ මිතාමත් පැහැදිලිව අපිට ප්‍රකාශ කරනවා කිතුණු ඔබටත් මටත් පීඩාව තිබෙනවා. නමුත් ධෛර්යමත් වෙන්න. උන්වහන්සේ ලෝකේ ජයගත්ත වගේ ඒ පීඩාවෙන් උන්වහන්සේ තුල ජය ගන්නට කියලා. මගේ ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය ලෝකේ හැම මිනිස්යාටම වගේ උන්වහන්සේ පීඩාව කිතුණුවාටත් අන් අයටත් සමව දෙනවා. නමුත් මගේ ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරියනි උන්වහන්සේ කිතුණුවාට පීඩාව දෙනවා වගේම පීඩාව තුලින් යන්ට උන්වහන්සේ සලස්වනවා වගේම ඔවුන් යනවා වගේම පීඩාව තුලදී උන්වහන්සේ තව සහතික කීපයක් දෙනවා අනිත් මිනිස්යන්ට නැති පීඩාව තුලින් යන ඔබටත් මටත් ඒකෙන් ජයග්‍රහණය කිරීම සම්බන්ධව මම අද දවසේ ඔබට ප්‍රකාශ කරන්නට යන්නේ ඔබට පීඩාව නැති වෙනවායි කියන අදහස ඔබට ඉදිරිපත් කරන්නට නොව ක්‍රිස්තුස් වහන්සේ ඔබව පීඩාව මැදින් ගෙනියද්දී ඔබට දී තිබෙනා වූ ආශිර්වාදවත් බලාපොරොත්තු කුමක්ද කියලා තේරුම් අරගෙන මේ පීඩාව තුළ ඔබට ගමන් කරන්නට අවශ්‍යනා වූ මඟ පෙන්වීම ලබා දෙන පිණිසයි. සහතික ගණනාවක් බයිබලයේ තියෙනවා. මම සහතික කීපයක් පමණක් ඔබට ප්‍රකාශ කරන්නට කැමතියි. ගීතාවලිය පොතේ 34 වෙනි පරිච්ඡේදයේ 19 වෙනි පදයේ මෙසේ ප්‍රකාශ කරනවා. ධර්මිෂ්ඨයාගේ පීඩා බොහෝය. නමුත් ඒ සියල්ලෙන් ඔහු ගලවෙන සේක. ධර්මිෂ්ඨයාගේ පීඩා බොහෝය. නමුත් ඒ සියල්ලෙන් ඔහු ගලවෙන සේක. මගේ ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය අපි ක්‍රිස්තුස් වහන්සේ වදහන උන්වහන්සේගේ ගමන් මාර්ගය යන ධර්මිෂ්ඨයෙක් නම් ඔබත් මමත් උන්වහන්සේ කියනවා පීඩාව ඔබට මට බොහෝ තිබෙනවා. නමුත් උන්වහන්සේ එක්කම ප්‍රකාශ කරන අනිත් අයට නැති විශේෂ දෙයක් ඒ සියල්ලෙන් ඔහු ගලවෙන සේක.
ඒකෙන් සමහරක් ඒවායින් ගලවනවත් ගලවන්ට පුළුවන් සමහර වෙට වෙන්න බෑ කියනවත් නෙවෙයි. ඒ සියල්ලෙන්ම ස්වාමින් වහන්සේ පීඩා සියල්ලෙන්ම ඔබ ආත්මාවත් ගලවනවා කියන කාරණාව. මගේ ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරයා දවසේ ඔබට තිබෙන පීඩාව කුමක්ද කියලා මම දන්නේ නැහැ. නමුත් ඔබ දන්න ඔබට තිබෙනා වූ පීඩාව කුමක්ද කියලා. නමුත් ඔබ අද බලාපොරොත්තුවක් ඇති මිනිසෙක් හැටියට කල්පනා කරලා බලන්න. ස්වාමින් වහන්සේ ඔබට සහතිකයක් දෙන්න යනවා. ඔබ උන්වහන්සේ තුළ ධර්මිෂ්ඨව සිටිනවා නම් ඒ සියල්ලෙන් ගලවන්ට මම ඔබට සහතිකයක් දෙන බව. ඒ වගේම යෙසායා පොතේ 59 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ මේක ප්‍රකාශ කරනවා. ඔබව ගලවන්ට බැරි ලෙස ස්වාමින් වහන්සේගේ අත කොට වෙලාවත් නැසින ලෙස උන්වහන්සේගේ කන බිහිරි වෙලාවක් නැත. මගේ ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය අපි සමාජික ස්වාමින් වහන්සේට යාඥා කරනවා, කන්නලව් කරනවා. අපි දේවගැතිවරුන් පස්සේ දේව දාසීන් පස්සේ කියලා අපේ ප්‍රශ්න කියනවා. අපි කියනවා කෝ ස්වාමින් වහන්සේගේ පිළිතුරු තාම නැහැනේ කියලා. උන්වහන්සේගේ වෙලාව වෙනකන් ඔබත් මමත් ඉවසිල්ලෙන් බලා සිටින්න අවශ්‍යයි. ඔබට ආශිර්වාද කරන පිණිස ඒ පීඩාවෙන් ඔබට අත දීලා ඔබව මුදවෙන පිණිස ක්‍රිස්තුස් වහන්සේගේ දෙවියන් වහන්සේගේ අත කොට නැහැ. උන්වහන්සේගේ බාහුව දුර්වල වෙලා නැහැ කියලා මේ වචනේ තුල ප්‍රකාශ කරනවා. ඒ වගේම ඔබගේ දුක අසන්ට උන්වහන්සේගේ කන බිහිරි වෙලා නැහැ කියලා උන්වහන්සේ ප්‍රකාශ කරනවා. මගේ ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය පීඩාව මැදින් ඔබ යන සමහරක් විට කල්පනා කරයි මෙච්චර කාලයක් මේ පීඩාව මේ අසනීපය මේ දුක මේ පිළිතුරක් නැති ස්වභාවය බලාපොරොත්තුවක් නැති ස්වභාවය ඉදිරියට ගිහිල්ලා මට විනාශය පැමිණෙයිද මගේ ජීවිතේ විනාශ වෙයිද කියලා ඔබ සමහරක් විට කනස්සල්ලෙන් සිටිනවා වෙන්නට පුළුවන්. පළවෙනි කොරින්ති පොතේ පළවෙනි පරිච්ඡේදයේ 13 වෙනි පදයේ කියනවා මනුෂ්‍යයා විසින් ඉසිලිය හැකි පරීක්ෂාවක් මිස අනිකක් නුඹලාට පැමිණෙන්නේ නැත. නමුත් දෙවියන් වහන්සේ විශ්වාසවන්ත කෙනෙක්ය. උන්වහන්සේ නුඹලාගේ පුළුවන්කමට වඩා නුඹලා පරීක්ෂා කරනු ලබන්ට ඉඩ නොදී නුඹ ළඟට පරීක්ෂාව ඉවසිය හැකි වන පිණිස ඒ සමගම ගැලවෙන මාර්ගයේද සාදා දෙනසේක. උන්වහන්සේ කියනවා අපිට උන්වහන්සේ පරීක්ෂකයාට පරීක්ෂා කරන්නට දෙන්නේ අපට ඉසලිය හැකි ප්‍රමාණයටයි කියලා. ඒ පරීක්ෂාවේදී ඉසලිය හැකි පරීක්ෂාවේදී උන්වහන්සේ කියනවා උන්වහන්සේ විශ්වාසවන්ත කෙනෙක්. උන්වහන්සේ කොච්චර විශ්වාසවන්තද කිව්වොත් ඒ පරීක්ෂා මැදින් යද්දී ඒ පීඩා මැදින් යද්දී උන්වහන්සේ ඒ සියලු රතු එලි මැද්දේ කොළපාට එලියක් අපගේ ජීවිතයේ දල්වන්නට යනවා. ඒ පරීක්ෂාව මැද්දේ ඒ පීඩාව මැද්දේ ගැලවෙන මාර්ගයක් උන්වහන්සේ ඒ තුලින් අපිට දෙන්නට යනවා කියලා උන්වහන්සේගේ වචනේ ප්‍රකාශ කරනවා. මගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය මට පුංචි පරණ කතාවක් ඔබට මතක් කරන්නට මම කැමතියි. ඔබ මේක අහලා ඇති. දවසක් අලගෝනියක් ඔසවාගෙන මහලු මිනිහෙක් ඊටාත්ම අපහසුවෙන් ඔහුගේ කරේ මේ අලගෝනිය තියාගෙන ඔහු දාඩිය දමමින් හති දමමින් එක්තරා මාර්ගයක ගමන් කරනවා. මේ මාර්ගයේ එක්තරා තරුණයෙක් ඔහුගේ කරත්තේ දක්කගෙන මාර්ගයේ ගමන් කරද්දී ඔහු දකිනවා මේ මහලු මිනිහයා දාඩිය පෙරාගෙන මේ ගලගෝනිය මහන්සියෙන් උස්සගෙන යනවා. ඔහුගේ හිත අනුකම්පාවෙන් පිරීලා මේ මහලු මිනිහයාට කියනවා සීයේ ඔය අලගෝනියක් අරගෙන මගේ කරත්තෙට නගින්න කියලා. ඔහු කරත්තෙට නගිනවා. කරත්තේ නගලා ඔහු ටික වෙලාවක් යද්දී මේ තරුණයාට ඇහෙනවා පිටපස්සේ කරත්තේ හති දාන ස්වභාවයක්. ඔහු හැරිලා බලද්දී අර සීය අලගෝනියේ බර කර ගහගෙන කරත්තේ උඩ අලගෝනිය ඔහු කරේ තියාගෙන කරත්තේ උඩ හිටගෙන ඉන්නවා. මේ තරුණයා ඔහුව කරත්තෙට දාගත්තේ අලගෝනිය ඔහුගේ කරේ තියාගන්නට නෙවෙයි කන්තේ මත තියලා ඔහුව නිදහස් වෙන පිණිසයි. මගේ ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය ගීතාවලිය 55:22 වෙනි පදයේ කියනවා නුඹේ බර ස්වාමීන් වහන්සේ පිට තබන්න උන්වහන්සේ නුඹ උසුලනසේක උන්වහන්සේ කිසි කාලයකත් ධර්මිෂ්ඨයා සෙලවෙන්ට නොදෙනසේක කියලා. මගේ ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය උන්වහන්සේ කියනවා උන්වහන්සේ පසුපස යන ඔබ ඒ බර පොදිය පීඩා පොදිය ඔබේ කරේ තියාගන්න නැතුව උන්වහන්සේගේ කර පිටට උන්වහන්සේගේ කරත්තෙට දෙන්න දීලා ඔබ නිදහස් වෙන්නට කියලා.
මගේ ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය අද දවසේ ස්වාමින් වහන්සේට ඔබගේ බර දීලා ඔබ නිදහස් වෙලා නැතුව අර මහලු මිනිස්සයා වගේ කරත්ති උඩ අරගෝණිය අරගෙන යනම කෙනෙක්ද කියලා කල්පනා කරලා බලන්න. මගේ ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය මේ පදේ තව දෙයක් කියනවා. නුඹේ බර ස්වාමින් වහන්සේ පිට තබන්න උන්වහන්සේ නුඹ උසුලනසේක උන්වහන්සේ කිසි කලකත් මේකයි වැදගත් කොටස ධර්මිෂ්ඨයා සෙලවෙන්ට නොදෙනසේක. ඔබගේ බර උන්වහන්සේට උසුලන්ට නම් ඔබේ බර උන්වහන්සේට ඔබව නිදහස් කරන්නට නම් ඔබව කිසි කාලකත් නොසෙවිලෙලෙන්නට තබා ගන්නට නම් ඔබ උන්වහන්සේ තුල ධර්මිෂ්ඨව සිටින්න ඕන කියලා අවසාන වශයෙන් කියනවා. මගේ ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය සමහරක් බරවල් වලින් අපිට නිදහස් වෙන්නට බෑ. අපි පල්ලි යනවා, යාඥා කරනවා, බයිබල් අධ්‍යයනය කරනවා, ක්‍රියාකාරී වැඩවල යෙදෙනවා. නමුත් අපේ බර පොදියෙන් අපිට කිසි දවසක නිදහස ලැබෙන්නේ නැහැ. අපි යාඥා කරන යාඥාවලට පිළිතුරු නැහැ කියලා අපි කල්පනා කරනවා. නමුත් ඒ යාඥාවලට ඔබ පිළිතුරු ලබන්න පිණිස ධර්මිෂ්ඨව සිටිනවාද කියලා ඔබ කල්පනා කරලා බලන්න. මගේ ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරියනි, උන්වහන්සේ ඉදිරියේ ඔබ ධර්මිෂ්ඨව සිටිනවා නම් අද දවසේ ස්වාමින් වහන්සේ ඔබට ප්‍රකාශ කරන සත්‍යතාවය මෙහයි. ඇදහිල්ලෙන් සිටින්ට, ආඥා ආරක්ෂා කරන්ට, උන්වහන්සේ ඉදිරියේ පිළිගත හැකි යාගයක් හැටට සිටින්න. ඔබ ධර්මිෂ්ඨව සිට ඒ ඔබගේ බර ස්වාමින් වහන්සේ පිට තබන්න. උන්වහන්සේ කිසි කලකත් ඒ පීඩාව තුලින් ඔබ විනාශ වෙන්න උන්වහන්සේව ඔබ කඩාගෙන වැටෙන්න උන්වහන්සේ දෙන්නේ මන්ද උන්වහන්සේ ප්‍රේමණීය දෙවියන් වහන්සේ නිසා. අද දවසේ පීඩාව කුමක්ද? ඔබට තියෙන දුක කුමක්ද? ඔබට තියෙන ප්‍රශ්නය කුමක්ද? ස්වාමින් වහන්සේ තුල ය දරාගෙන ඒ තුල ජයග්‍රහී ලෙස ගමන් කරන්නට ඔබට ස්වාමින් වහන්සේගේ කරුණාව සහ ආශිර්වාදය ලැබේවා. උන්වහන්සේ තුල ධර්මිෂ්ඨව සිටින්ට උන්වහන්සේගේ කරුණාව ඔබට ලැබේවා. දේව පිටායි. අපි ආඥා කරමු. ජීවනාධිෂ්ඨ දෙවි පියාණනි, කිතුණු අපගේ ජීවිතයේ ඔබ වහන්සේ තුල පසුපස යන අතර ස්වාමිනී, වහන්සේ අපිට බොහෝ ආශිර්වාද, බොහෝ වහන්සේගේ කරුණාව, ඔබ වහන්සේගේ මඟ පෙන්වීම අපිට දීලා තිබෙනවා පියාණනි. නමුත් ස්වාමිනී, වහන්සේ පසුපස යන්නා වූ අවස්ථාවලදී අපි බලාපොරොත්තු නොවන විදිහට අපගේ ජීවිතයේ විවිධ දුක්, පීඩා, කරදර, ප්‍රශ්න, අභියෝග මැද්දේ අපි ගමන් කරන අතර මිනිස්යෙන් වෙන අප ඒ තුල කඩා වැටෙන්නා වූ අවස්ථාවන් බොහොමයි. මෙවැනි වසංගත සමයක් තුල අද බොහෝ ඔබ වහන්සේ වදහන්නා වූ මිනිස්යෙන් මේ පීඩා මැද්දේ ගමන් කරන අතර ස්වාමිනී, ඔවුන් මානසිකවත්, ඔවුන් ශාරීරිකවත්, ඔවුන්ට තිබෙනා අනාගත බලාපොරොත්තු තුලත් ඔවුන් බලාපොරොත්තුවක් නැති මිනිස්යෙන් හැසිරෙනවා වෙන්නට පුළුවන්. මගේ ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය, අද දවසේ උන්වහන්සේ ඔබට ප්‍රකාශ කරනවා ඔබේ බර පොදිය උන්වහන්සේ පිට තබන්න කියලා. උන්වහන්සේ ප්‍රකාශ කරනවා ධර්මිෂ්ඨ ඔබව කිසි දවසක සෙලවෙන්ට උන්වහන්සේ නොදෙන බව. මේ පොරොන්දු අල්ලාගෙන අපි මේ මොහොතේ අපි යන්නා වූ සියලු පීඩා ප්‍රශ්න උන්වහන්සේගේ පාමුල තබමු. අප තුළ, අප ප්‍රේම කරන්නා වූ අය තුළ, අපගේ සභා පවුලට අයත් සියලු අපගේ සහෝදර සහෝදරයන් තුළ තිබෙන්නා වූ ප්‍රශ්න, අපේ අසල්වාසීන් සමග තිබෙන්නා වූ ප්‍රශ්න, දේශයක් හැටියට, මේ දේශයේ පුරවැසියන් හැටියට යන්නා වූ සියලු වේදනා, කරදර, ප්‍රශ්න මේ පුතේ අපි වහන්සේගේ පාමුලට ගේනවා පියාණනි. ජීවමාන දෙවි සමිඳුනි, ඔබ වහන්සේ මේ ලෝකේ සියල්ල පාලනය කරන, සියල්ලට විසඳුම් දෙන්න පුළුවන් සර්ව බලධාරී තැනන් වහන්සේ. ස්වාමිනී, වහන්සේ තුල ඇදහිල්ල ඇතුව, විශ්වාසය ඇතුව මේ මොහොතේ ඔබ වහන්සේගෙන් ඉල්ලනවා පියාණනි, ඒ සියල්ලට ඔබ වහන්සේගේ සැලැස්මේ ප්‍රකාරයට අපිට පිළිතුරු දෙන්න පිණිස ස්වාමිනී. ස්වාමිනීට එනවන්නා වූ යම් බාධක අපගේ ජීවිතයේ තිබෙනවාද ඒ සියල්ල ජය ගන්නට ඔබ වහන්සේගේ නිසි මඟ පෙන්වීම අපිට දෙන්න කියලා අපි වහන්සේ ඉල්ලා සිටිනවා. ස්වාමිනී, වචනය තුල ශක්තිමත් වෙමින්, ඔබ වහන්සේ තුල ඇදහිල්ල තුල ශක්තිමත් වෙමින්, ඔබ වහන්සේගේ වේලාව තුල, ඔබ වහන්සේගේ සැලැස්ම තුල ඒ සියල්ලට පිළිතුරු ලබන පිණිස අපට අවශ්‍ය වන්නා වූ බලාපොරොත්තු සහ ඉවසීම මේ මොහොතේ අප සියලු දෙනාට දෙන්න. ජීවමාන දෙවි සමිඳුනි, අපි සියලු දෙනා
ඔබ වහන්සේගේ බලවත් ශුද්ධ දෑතට මේ බලාපොරොත්තුව මැද්දේ ඔබ වහන්සේ ඉදිරියේ පාමුල තබන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමවන්ත වූ බලවත් වූ නාමය නිසායි. ආමේන්. මා හිතනවා අද දවසේදී සමිඳුන්ගේ වචනය ගෙනාවා වූ සහෝදර රුවන් කොළඹගේ මහතාගෙන් ඔබගේ ජීවිතයට මහත් ආලෝකයක් වන්ට ඇති කියා. අපි එතුමන්ගේ ජීවිතය ගැන සමිඳුන්ට ස්තුති කරමු. ඔහුවත් ඔහුගේ පවුලේ සියලු දෙනාමත් අපගේ යාඥාවලදී අපි ඔසවමු. අපි යාඥා කරමු. දයවන්ත දෙවිපාණනිය ඔබ වහන්සේගේ සහෝදර සේවකයා ගැන අපි ඔබ වහන්සේට ස්තුති කියන අතර ඔබ වහන්සේගේ වචනය ඔහු තුලින් ගෙන එන්නට ඔබ වහන්සේ ඔහුව සූදානම් කර තැබූ නිසා ස්තුතියි කියන්නෙමු. ඒ වචනය ඇසුවා වූ අපටද සමිඳුනි මහත් ආශිර්වාදයක් වන්නට සැලැස්සූ නිසා ස්තුතියි. ඒ වචනය ඇසුවා වූ පමණක් නොව ඒ වචනය තුළ ජීවත් වන්නා වූ අය වන්නටද එකිනෙකනාට ශක්තිය ලබා දුන මැනව. සෑම විටම ඔබ වහන්සේට කීකරු වෙමින් ඔබ වහන්සේගේ හඬට යටත් වෙමින් අපේ ජීවිත ගොඩනගා ගන්නට පිහිටවන්න. පෙම්බර සමිඳුනි ඒ වගේම අද දවසේදී ඔබ වහන්සේ වෙතට ඔබ වහන්සේගේ දරුවන් විසින් සූදානම් කර තිබෙන්නා වූ ඒ පූජාවන් ඔබ වහන්සේට යටත් කරන්නෙමු. ඔබ වහන්සේට ගෙනාව වූ මේ පූජාව ඔබ වහන්සේගේ මෙහෙවර උදෙසා තව තවත් ඉතා යහපත් භාවිතා කරන්නට වගකියයුතු සියලු දෙනාට මඟ පෙන්වන්න. ඔබ වහන්සේ වෙතට බොහෝ ආශාවෙන් කැපවීමේ හදවතකින් පූජාව ගෙනාව වූ ඒ සෑම හදවතකටම ඒ සෑම දෑතකටම ඔබ වහන්සේ ආශිර්වාද කරන්න. පසුගිය කාලයේදී නොයෙකුත් අභියෝගයන් වලට මුහුණ දෙන්නට සිදුණු මේ ඔබ වහන්සේගේ දරුවන් කිසිම මොහොතක වැටෙන්ට ඉඩ නොදී ඔබ වහන්සේ ඔවුන පෝෂණය කරමින් ආරක්ෂා කරමින් රැක බලාගත්ත නිසා අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වන අතර සමිඳුනි එහි සංකේතයක් ලෙසින් මේ පූජාව ඔබ වහන්සේට ගෙනෙන්නමු. ඔබ වහන්සේ අපේ ජීවිත හමුවේ කළ පුදුම දේ නැවත නැවත සිහි කරමින් ස්තුතිවන්ත හදවතින් මේ පූජාවන් ඔබ වහන්සේට ගෙනෙමු. මේ බාරගත මැනව ඒට ආශිර්වාද කරමින් සමිඳුනි ඔබ වහන්සේගේ මෙහෙවරට ඉතාමත් යහපත් ලෙසින් පාවිච්චි කරන්නට ආශිර්වාද කරන්න. මේ පූජාවද පූජාවන් ගෙනාව ඔබ වහන්සේගේ දුවා දරුවන්ද ඔබ වහන්සේගේ ශුද්ධ හස්තයට දැන් කැප කරන්නෙමු, බාර කරන්නෙමු. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශුද්ධ නාමය නිසා.
ආමේන්. පියානෝය පුත්‍රයානෝය ශුද්ධාත්මයන් ත්‍රිකදිනුන්ගේ කරුණාවත් සමාදානයත් ප්‍රීතියත් උන්වහන්සේට ප්‍රේම කරන උන්වහන්සේගේ මාර්ගයේ ගමන් කරන්නට සූදානම් සෑම දරුවෙක් සමගම වේවා. ආමේන්.